ආයුවන් සුබ දැසනක් වේවා දරුවනේ. අද අපි මේ සූදානම් වෙන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියන්න බලාපොරොත්තු වෙන ඔබ සඳහා විශේෂ ගණිතමය වැඩසටහනක ආරම්භය තමයි මේ පටන් ගන්න යන්නේ. ඉතින් දරුවනේ මම හිතන්නේ ඔයාලා මේ කොවිඩ් වසංගතය නිසා පාසල් කටයුතු වල ඒ අඩාල වීම අවම කිරීමේ අරමුණින් තමුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලය මගින් කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා සහ සංවර්ධන අධ්‍යක්ෂකතුමිය ඇතුළු ඊළඟට ගණිත විෂය අධ්‍යක්ෂකතුමිය මානෙල් වනිකසේකර මහත්මිය ඒ වගේම ගුරු උපදේශක ජේ ප්‍රේමසිංහ මහත්මයාගේ මූලිකත්වයෙන් මඟ පෙන්වීමෙන් මෙහෙයවීමෙන් මේ අද දින ආරම්භ වන මේ ගණිත වැඩසටහන ඔබට මම හිතන්නේ ඔබගේ විභාගය සඳහා මහඟු අත්දැකීමක් වෙනවා. ඒ වගේම මේ වැඩසටහන සඳහා මට සහයෝගය දෙනවා අසන්ති ගුරු මහත්මිය, ඒ වගේම තාක්ෂණික සහාය චන්දන මහත්මයා, තුසිත මහත්මයා, ඒ වගේම සරෝජා මහත්මිය. මෙන්න මේ මම හිතන්නේ විශාල ජාලයක් තමයි මේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දරුවනේ මම හිතන්නේ විභාගයේ උණුසුම තදින්ම දැනෙනවා ඔබට. එම නිසා ඔබ මේ දවස්වල මම හිතන්නේ ගොඩක් මහන්සි වෙනවා විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියාවලින් ඔස්සේ විභාගය සඳහා සූදානම් වෙනවා. ඉතින් නමුත් මේ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අපේ දරුවන්ට, අපේ කලාපයේ දරුවන්ට මම හිතන්නේ විශේෂ සේවාවක් අද සිට ආරම්භ වෙනවා. ඉතින් ඔබ එයින් නිසි ප්‍රයෝජන ගන්න. දරුවනේ අපේ මේ වැඩසටහන යන අතරවාරයේදී ඔබ මෙතනින් නැගිටලා යන්න එපා. ඔබ සම්පූර්ණ වැඩසටහනට සම්බන්ධ වෙන්න, ඒ වගේම ක්‍රියාකාරී වෙන්න, ලියන්න පෑන් අඩරුල් පොත් ඒ සියලු දේ ඔබලා සතුව තබාගෙන ඔබත් මෙම වැඩසටහනත් සමග ඉතාම ක්‍රියාකාරීව කටයුතු කරන්න. එතකොටයි මම හිතන්නේ මේකෙන් ඵල ප්‍රයෝජනෙ ගන්න පුළුවන් වෙන්නේ. දරුවනේ ඔබ දන්නවා විභාගයේදී ඔබ ලියන සෑම පියවරක් සඳහාම ලකුණු ලැබෙන ක්‍රමයක් තමයි ගණිතයේ තියෙන්නේ. අවසන් උත්තරේ සඳහා පමණක් නොවේයි, ඔබ හදන පියවර සඳහා තමයි වැඩිපුර ලකුණු හිමි වෙන්නේ. ඒක නිසා දරුවනේ මම හිතන්නේ ඔබ පියවර අනුගමනය කරමින් ඒකක අවශ්‍ය තැන්වල නිවැරදි එකක සඳහන් කරමින් මේ ගණිතයේ ඔබට අහිමි වෙන යම් ලකුණක්, ඔබ නොහිතන ලකුණක් ලබා ගන්න පුළුවන් මේ පියවර ක්‍රමය අනුගමනය කිරීම තුළින්. ඉතින් අද දවසේ දරුවනේ මේ මිලිතය කියන තේමාව තමයි අපි මාතෘකා කරගන්නේ ඔබට දැනුම ලබා දීම සඳහා. ඉතින් ඔයාලා දන්නවා මේ මිලිතය යටතේ අපේ 11 වසරේ තියෙනවා පාඩම් දෙකක්. එකක් තමයි ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය. අනිත් මාතෘකාව තමයි ඝන වස්තු වල පරිමාව. ඉතින් මේ වෙනකොට ඔබ කුඩා කාලයේ පටන්ම මේ තල රූප ඝන වස්තු පිළිබඳව යම් විශාල අත්දැකීම් තිබෙනවා. ඉතින් අද අපි උත්සාහ කරන්නේ ඒ කරුණුත් මතක් කරගනිමින් ඔබගේ විභාගය සඳහා ඔබට එන මෙතන දැන් ප්‍රශ්න දෙකක් එනවනේ විභාගයට. සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි පත්‍රය සඳහා පළවෙනි පත්‍රයේ B කොටසේ බොහෝ වේලාවට දෙවෙනි ප්‍රශ්නය එන්නේ මේ මිනිතේ පාඩමේ. මොකද්ද? පරිමිතිය සහ වර්ගඵලය. එතකොට මේ වර්ගඵලය ගැන කතා කරනකොට සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, වෘත්තය, ඉතින් මෙන්න මේ තල රූපවල වර්ගඵලය, පරිමිතිය, මෙන්න මේ දේවල් වැඩිපුරම අපේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස සඳහා එනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබ දන්නවා අනිවාර්ය ප්‍රශ්නයක් ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය, පරිමාව, ලඝු ගණක, මෙන්න මේ කොටස් සමන්විත වෙලා ලකුණු 10ක ප්‍රශ්නයක් හැදෙනවා. එහෙමනම් ලකුණු 20ක වගේ ලොකු පරාසයක ලකුණු විහිදෙන පාඩමක් තේමාවක් තමයි මේ මිනිතේ කියන්නේ. එහෙමනම් ඔබ මේ මිනිතේ පාඩම ඉතාම හොඳින් සවන් දීලා තමනුත් මේ මාත් එක්ක ක්‍රියාකාරී වෙමින් තමන්ගේ පොතේත් මේ ඝන වස්තු අඳින්න පුරුදු වෙන්න, තල රූප අඳින්න පුරුදු වෙන්න, නිකම්ම ඉන්න එපා. පෑන අරගෙන මේ තල රූප අඳින්න, මේ ගැටලු විසඳන්න, පියවර ක්‍රම අනුගමනය කරමින් උත්තර ලියන්න. ඉතින් ඒ සඳහා මම ඔබට ආරාධනා කරනවා
ඔබගේ යහපත ඔබ සලසා ගන්න මේ අවස්ථාවේදී මොකද විභාගයේ අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. ඒ සඳහා අපි සූදානම් විය යුතුයි. එහෙමනම් දරුවනේ මං හිතන්නේ ඉස්සෙල්ලාම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ මං හිතන්නේ 6 ශ්‍රේණියේ ඉඳලා දන්න තල රූපයක් පිළිබඳව. මොකද්ද? සමචතුරස්‍රය කියන තල රූපය පිළිබඳව. ඔබ සමචතුරස්‍රය පිළිබඳව දන්නවා, දැකලා තියෙනවා. සමචතුරස්‍රයක් අපිට පෙන්වන්න පුළුවන් මේ වගේ ඝන වස්තුවකිනුත් පෙන්වන්න පුළුවන්. මේ ඝන වස්තුව තුල තියෙනවා සමචතුරස්‍රයක්. ඒ වගේම ඔබට පේනවා මේ සමචතුරස්‍රයක් තියෙන්නේ. මෙම සමචතුරස්‍රයේ සමචතුරස්‍රයක් කිව්වහම ඒක දින ලක්ෂණ. මොනවද? පාද 4ක් තියෙනවා. ඒ පාද 4 සමානයි. ඒ වගේම සෑම ශීර්ෂ කෝණයක්ම ඍජු කෝණී වෙනවා. එතකොට වරදන්නවා මෙතන පේනවා වලට එක පාදයක දිග සෙන්ටිමීටර 8ක් වශයෙන් දීලා තියෙනවා. ඒතර මේ පාදයේ දිග සෙන්ටිමීටර 8ක් නම් මේ පාදයට 8යි, මෙන්න මේ පාදයේ දිගත් 8යි, මෙන්න මේ පාදයේ දිගත් සෙන්ටිමීටර 8යි. එතකොට මෙන්න මේ සමචතුරස්‍රය අපි කියනවා වර්ගඵලය කියන්නේ මොකද්ද? මතු පිට විශාලත්වයනේ. ඉතින් මේ සමචතුරස්‍රයේ මතු පිට විශාලත්වය නැත්නම් වර්ගඵලය හොයාගන්න පුළුවන් දිග සහ පළල ගුණ කරලා. එතකොට දිග සෙන්ටිමීටර 8යි, පළලත් එහෙමනම් සෙන්ටිමීටර 8යි, දිගයි පළලයි ගුණ කරපුවාම වෙනවා වර්ගඵලය 64යි. 8 වරක් 8 64යි වර්ග සෙන්ටිමීටර. එහෙනම් සමචතුරස්‍රයක වර්ගඵලය හොයාගන්න පුළුවන් දිග සහ පළල ගුණ කිරීමෙන්. දිග පළල සමාන නිසා අපිට මේක හිතන්න පුළුවන් තව වේදිකෙන් 8 දෙවෙනි බලය කියලා හිතන්නත් පුළුවන් ඕන. මම හිතන්නේ ඔයාලා දන්නවා 8 දෙවෙනි බලය. 8 ගුණ කිරීම 64යි. එහෙම ගන්නත් පුළුවන්. හොඳයි. සමචතුරස්‍රයෙන් පස්සේ අපි යනවා ඊළඟ තල රූපේ සඳහා. ඊළඟ තල රූපේ තමයි ඔබ පරිසරයේදී මේ තල රූප ගොඩාක් දැකලා තියෙනවා. දැන් බලන්න ඔබේ නිවසේ පිටිවල හැඩය ඊළඟට අපේ පරිසරයේ අපේ කෘතිම පරිසරයේ ගොඩාක් වෙලාවට මේ ඍජු කෝණාස්ත්‍ර සමචතුරාස්ත්‍ර හැඩතල අපිට දකින්න පුළුවන්. ඉතින් බලන්න දරුවනේ මේ මට පෙන්වන්න පුළුවන් ප්‍රායෝගිකව මේ ඝන වස්තුවක් තුළ මේ ඍජු කෝණාස්ත්‍ර මුහුණතක් පිහිටන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ඍජු කෝණාස්ත්‍ර මුහුණතක් ඔබට මේ දිස් වෙනවා තිරය මත. ඉතින් මේ ඍජු කෝණාස්ත්‍රයේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. මතක් කරගන්න මේ දේවල් මේ සරල විෂය කරුණු බැරිවීම නිසා අපිට අර විභාගයට එන ගැටලුව හදාගන්න බැරි වෙනවා. සමහරට අමතකයි. නේද? ඉතින් බලන්න දරුවනේ ඍජු කෝණාස්ත්‍රයේ දිග සෙන්ටිමීටර 9ක් වශයෙන් සටහන් කරලා තියෙනවා. පළල සෙන්ටිමීටර 4ක් වශයෙන් සටහන් කරලා තියෙනවා. ඒත් අපිට පේනවා ඍජු කෝණාස්ත්‍රයක නම් පැති හතරම සමාන නැහැ. නමුත් සමාන දාර දෙක බැගින් තියෙනවා. මේ දාරයේ දිග 4යි නම් මේ දාරයේ දිග 4යි නම් මේ දාරයේ දිගත් 4යි. මේ දාරයේ දිග 9යි නම් මේ දිගත් 9යි. එහෙනම් ඍජු කෝණාස්ත්‍රික වර්ගඵලය හොයන්නත් පුළුවන් අපිට දිග සහ පළල ගුණ කරලා. ඒකට දිග සෙන්ටිමීටර 9යි, පළල සෙන්ටිමීටර 4යි, 9 වරක් 4 36යි වර්ග සෙන්ටිමීටර. ඔබ සමහර විට මේ ලියනවා ඇති 9යි සෙන්ටිමීටර ගුණ කිරීම 4යි සෙන්ටිමීටර 36ක් වර්ග සෙන්ටිමීටර. ගැටලුවක් නැහැ. නමුත් ලියන නිවැරදි ක්‍රමය තමයි මේ තියෙන්නේ. මොකක්ද? වර්ගඵලයේ ඒකක තමයි වර්ග මිලිමීටර, වර්ග සෙන්ටිමීටර, වර්ග මීටර. මේවා තමයි වර්ගඵලයේ ඒකක. ඒක නිසා දිග 9යි, පළල 4යි වශයෙන් ලියලා ඒකකයකට දාන එක තමයි වඩාම සුදුසු, වඩාම නිවැරදි. එහෙමනම් ඍජු කෝණාස්ත්‍රික වර්ගඵලය ගන්න පුළුවන් දිග පළලෙන් ගුණ කරලා. හොඳයි. එහෙමනම් අපි දැන් තල රූප දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි සමචතුරාස්ත්‍රය, අනිත් තල රූපේ තමයි ඍජු කෝණාස්ත්‍රය. එහෙමනම් අපි තවත් තල රූපයකට යමු. එම තල රූපේ තමයි ත්‍රිකෝණය. අපිට පුළුවන් ත්‍රිකෝණයක් කඩදාසියකින් කපා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ තිරයේ දිස් වෙනවා ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයේ අපිට පාද තුනක් තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණය ගැන කතා කරනකොට අපිට මේකේ වර්ගඵලය හොයාගන්නකොට ඔයාලා දන්නවා ආධාරකය සහ ලම්බක උස ගුණ කරලා ඒ උත්තරේ භාගෙනුත් ගුණ කරනවා. නැත්නම් දෙකෙන් බෙදනවා. ඉතින් එතකොට අපිට පුළුවන් මේ ඕනෑම පාදයක්
ආධාරකයේ වශයෙන් තෝරගන්න. දැන් බලන්න මෙන්න මේ ත්‍රිකෝණයේ ආධාරකයේ වශයෙන් සෙන්ටිමීටර 8 තෝරගත්තොත් මෙන්න මේ පාදයේ තෝරගත්තොත් ඒ පාදයට සම්මුඛව නැත්නම් ඉදිරියෙන් ඉන්න ශීර්ෂයේ සිට ලම්බක උසයි අපි ගන්න ඕනේ වර්ගඵලය සඳහා. ඉතින් මේ තිරයේ සටහන් වෙන සෙන්ටිමීටර 6 වෙන්නේ මෙන්න මේ ලම්බක උසයි. මේ ලම්බක උස තමයි මේ සෙන්ටිමීටර 6 වශයෙන් සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම ආධාරකයේ තමයි සෙන්ටිමීටර 8. එහෙමනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න පුළුවන් දෙකෙන් එකයි ආධාරකයේ ගුණ කරනවා ලම්බක උසෙන්. නැත්නම් අපිට කියන්න පුළුවන් ආධාරකයේ සහ ලම්බක උස ගුණ කරලා එන උත්තරේ දෙකෙන් බෙදන්නත් පුළුවන්. මේ සූත්‍රයක් වශයෙන් මතක තියාගන්නවා නම් වර්ගඵලය සඳහා සූත්‍රය තමයි දෙකෙන් එකයි ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. උත්තර දෙකෙන් එකයි ආධාරකයේ සඳහා අගය සෙන්ටිමීටර 8යි ලම්බක උස සඳහා අගය සෙන්ටිමීටර 6යි. එක 8න් ගුණොත් 8යි 8 6න් ගුණොත් 48යි නැත්නම් 8 වරක් 6 48යි 48 භාගයෙන් ගුණ කරනවා නැත්නම් 48 දෙකෙන් බෙදෙනවා පිළිතුර එනවා වර්ග සෙන්ටිමීටර 24ක්. එනවා ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ දෙකෙන් එකයි ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. හොඳයි ආධාරකයේ වශයෙන් මේ පාදයේ තෝරගත්තා නම් මෙයා තමයි ආධාරකය. එයාට ඉදිරියෙන් එන ශීර්ෂය මෙන්න මේ ලම්බක උසයි අපි ගන්න ඕනේ. ආධාරකයේ වශයෙන් මේ පාදයේ ගත්තා නම් එයාට ලම්බක උස වෙන්නේ එයාට ඉදිරියෙන් එන ශීර්ෂයේ සිට මෙන්න මේ ලම්බක උසයි. එහෙමනම් ඔයාලට පැහැදිලි ඕනම පාදයක් ආධාරකයේ වශයෙන් ගන්නත් පුළුවන්. ඕනම පාදයකට ඉදිරියෙන් එන ශීර්ෂයේ ඉඳලා තමයි ලම්බක උස ලබා ගත යුත්තේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලයත් ඔයාලට මම හිතන්නේ පැහැදිලි මතක් වෙනවා. ඊළඟට අපි යනවා ඊළඟ තල රූපය තමයි වෘත්තය. ඔව්. ඔයාලා දන්නවා පරිසරයේ වෘත්තාකාර හැඩ. පරිසරයේ වෘත්තාකාර හැඩ දකින්න පුළුවන් අවස්ථා. හයේ පන්තිදී අපි කතා කරනවා වෘත්තය අඳිනවා නේද? වෘත්තයක ලක්ෂණ ගැන කතා කරනවා. අපි දන්නවා අපි බයිසිකලේ නේද? රෝදේ. ඒකේ බලන්න වෘත්තාකාර හැඩයක් තියෙන්නේ. මොකද්ද? කේන්ද්‍රයේ සිට සමදුරින් තමයි මේ වෘත්තයේ මත ලක්ෂ්‍ය පිහිටන්නේ හැම වෙලේම. නේද? එහෙනම් කේන්ද්‍රයේ සිට සමදුරින් පිහිටි ලක්ෂ්‍ය වල පතය තමයි වෘත්තය කියන්නේ නේද? ඒකත් දන්නවා අපි. හරි. එහෙනම් වෘත්තයක වර්ගඵලය හොයාගන්න නම් අපිට සූත්‍රයක් භාවිතා කරනවා අපි. මේ සූත්‍රය මීට කලින් අපි ලබාගෙන තිබෙනවා. එතකොට වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය තමයි πr වර්ගය. එහෙමනම් πr වර්ගය කියන්නේ වෘත්තයක වර්ගඵලය සඳහා අපි භාවිතා කරන සූත්‍රය. ඉතින් ඔයාලා මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. මොකද විභාගයේදී ගොඩක් වෙලාවට ඝන වස්තු වල පෘෂ්ඨ වර්ග පරිමාව සඳහා නම් සූත්‍ර ලබා දෙනවා. නේද? නමුත් මේ වෘත්තයක වර්ගඵලය සඳහා සූත්‍ර ලබා දෙන්නේ නැහැ. ඒ වගේම නේද? වෘත්තයක වටේ දිග මතක් වෙනව නේද? ඔයාලා වෘත්තයක වටේ දිග 2πr ඒව මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි මෙතන කතා කරන්නේ වර්ගඵලය නිසා වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය πr වර්ගය. ඒ කියන්නේ π ගුණ කිරීම r ගුණ කිරීම r අරයෙන් ගුණ කරලා තමයි මේ π ගෙන් ගුණ කරන්නේ. π කියන්නේ නියත අගයක්. එහෙනම් π සඳහා ආදේශ කරන්න පුළුවන් අපිට 7න් 22. තව අගයක් තියෙනවා ඔයාලා දන්නව නේද? 3.14. ඔව් 3.14 භාවිතා කරන්නත් පුළුවන්. 7න් 22 භාවිතා කරන්නත් පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අපිට විභාගවලදී දෙනවා මේ π සඳහා මෙන්න මේ අගය 7න් 22ද 3.14ද භාවිතා කරන්න ඕනේ කියලා. හිතන අර ගැටලුව විසඳීම පහසුව සඳහා මෙතන අපි භාවිතා කරන්න පුළුවන් 7න් 22. දැන් බලන්න π වෙනුවට 7න් 22 ආදේශ කරනවා. අරය වෙනුවට අරය 7යි. කේන්ද්‍රයේ සිට පරිධි තෙක් දුර සම්පූර්ණ දුරම ඇදෙන්න ඕනේ. සෙන්ටිමීටර 7යි. ඒ වගේම 7යි. r වර්ගය නිසා තමයි r ගුණ කිරීම r ඒ කියන්නේ r කියන්නේ 7 ගුණ කිරීම 7 යෙදෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේවා ඔබේ පොතේ සටහන් කරගන්න. නේද? සමහර කෙනෙකුට මේක සටහන් කරගන්න නොහැකි වුණා නම් මම ආයෙ ඉතිරි දක්වන්නම් මුල ඉඳලා. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැටලු ඔයාලට හදන්න පුළුවන්. ඈ 7ට 7 1යි 4ට 7 1යි කියලා කපන්න පුළුවන්. ඊට පස්සේ 7 22කින් ගුණ වෙනවා. 22 7න් ගුණ වෙනවා 154යි
දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. ඒකකේ අනිවාර්යයෙන්ම අපි දාලා තිනවා. අවසන් උත්තරේ සඳහා ඒකකේ අනිවාර්යයෙන්ම දාන්න. නැත්නම් ඒක ලකුණු අඩු වෙන වැඩක් වෙනවා. ඉතින් අපිට විභාගයේදී ගණිතයේදී නම් මම හිතන්නේ එක ලකුණක් අපේ ජීවිතේ ලොකු වෙනසක් කරනවා. ඒක නිසා ඔබ මේ නිවැරදි ඒකක භාවිතා කරන්න, සූත්‍රයට නිවැරදිව ආදේශ කරන්න, ඒ ආදේශ කරපු එක නිවැරදිව සුළු කරන්න උත්සාහ කරන්න. අවසන් උත්තරේ ඒකක සහිතව දක්වන්න. ඉතින් කියන්නේ දෙකක් ගන්න. එතකොට එකක් පුරුදු වෙන්න. එතකොට වඩාම ඔබේ පිළිතුරු අවසන් පිළිතුරු වශයෙන් ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි දැන් කල රූප තුනක් ගැන කතා කරා. ඊළඟට අපිට යන්න පුළුවන් මම මුලින් ඉඳලා නැවත මේ රූප ටික දැම්මොත් සමචතුරාශ්‍රය, ඊළඟට ඍජුකෝණාශ්‍රය, දිගකුණ කිරීම බලල, ඊළඟට ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ නැති භාගයේ ආධාරකේ ගුණ කිරීම ලම්බක උස, ඒ වගේම වෘත්තය, පයිආර් වර්ගය. ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ තල රූප සම්බන්ධ වෙන ඝන වස්තු ගැන. ඉතින් අපි දන්නවා අපිට තියෙනවා මේ ඝන කාපය. නැත්තම් ධාතු කැටය. මේ ධාතු කැටයක තියෙනවා පෘෂ්ඨ 6ක්. ධාතු කැටයක තියෙනවා පෘෂ්ඨ 6ක් තියෙනවා. මේ පෘෂ්ඨ 6ේ වර්ගඵලයේ සෙවීම තමයි ඝන කාපයක පෘෂ්ඨ වර්ගඵලයේ සෙවීම, ඝනකයක පෘෂ්ඨ වර්ගඵලයේ සෙවීම කියන්නේ. දැන් අපිට මේ සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අපි ඝන වස්තු කීයක් දැනගෙන ඉන්න ඕනේ? ඝන වස්තු කීයක් දැනගෙන ඉන්න ඕනේ? අපි දැනගෙන ඉන්න ඕනේ ඝනකය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. ඝන කාභය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. හරස්කඩ ත්‍රිකෝණයක් වන ප්‍රිස්මය පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. සිලින්ඩරය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම 11 වසර දිනවා අපිට තවත් ඝන වස්තු තුනක් මොනවද? ඔයාලා දන්නවා මේ වෙනකොට නේද? බලලා ඇති පොත දිහා. එළ පොතේ තියෙනවා මේවා නේද? මොනවද? පතුල සමචතුරාශ්‍ර පිරමීඩය. තව මොකද්ද? ඊළඟට තියෙනවා හේතුව ගැන කතා කරන්න තියෙනවා. හේතුව ගැන. ඊළඟට තියෙනවා ගෝලය. ඔයාලා දන්නවා යගුලිය, රබර් බෝලය, මෙන්න මේවා ගෝලාකාර වස්තු. එහෙනම් අපිට කතා කරන්න තියෙනවා ඝනකය, ඝනකාභය, හරස්කඩ ත්‍රිකෝණයක් වන ප්‍රිස්මය, ඒ වගේම සිලින්ඩරය, පතුල සමචතුරාශ්‍ර පිරමීඩය, හේතුව, ගෝලය. අපි නම් ඝන වස්තු 7ක් පිළිබඳව දැනුවත් වෙලා ඉන්න ඕනේ. පුතේ ඔයාලා මේ ඝන වස්තු 7ේම පෘෂ්ඨ වර්ගඵලය, ඒ වගේම පරිමාව ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ ගැන හිතාගන්න. මොකද ඒ තුලින් තමයි ප්‍රශ්නයක් එන්නේ අපේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ සඳහා ලකුණු 10ක ප්‍රශ්නයක්. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේ ඝනකය පිළිබඳව කතා කරන්න. දැන් ඝනකයක් කිව්වහම අපිට පේනවා සෑම මුහුණතක්ම සමානයිනේ. මේ මුහුණතක හැඩය ගත්තත් සමචතුරාශ්‍රයක්නේ. එහෙමනම් අපි දන්නවා සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන හැටි මීට කලින් ඉගෙන ගත්තා. දැන් බලන්න ත්‍රිකෝණය ගැන ඉගෙන ගත්තා. ත්‍රිකෝණේ වර්ගඵලය. ඊළඟට සමචතුරාශ්‍රයේ වර්ගඵලය ගැන ඉගෙන ගත්තා. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ගැනත් ඉගෙන ගත්තා. නේද? වෘත්තයක වර්ගඵලය ගැනත් ඉගෙන ගත්තා. ඉතින් අන්න ඒ තල රූප වලින් සමන්විත වස්තු තමයි මේ ඝන වස්තු. ඉතින් ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න එච්චර අමාරු නෑ අපිට. මොකද අර තල රූප වල වර්ගඵලය දන්න නිසා. ඒතර මේ ඝනකයේ ගත්තොත් මේ පළවෙනි අපේ සලකන ඝන වස්තුව ඝනකයේ ගත්තොත් මේ ඝනකයේ පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට පෘෂ්ඨ 6ක වර්ගඵලය හොයන්න. පෘෂ්ඨ 6ක් තියෙනවා. බලන්න පෘෂ්ඨ 6ක් තියෙනවා. මේ පෘෂ්ඨ 6ම සමානයි. පෘෂ්ඨ 6ම වර්ගඵලයන් වෙනුවෙන්ම සමානයි. මෙන්න මේ සමචතුරාශ්‍රයමයි මේ පැත්ත තියෙන්නේ, මේ පැත්ත තියෙන්නේ තවත් අපිට පේන්නේ නැති පෘෂ්ඨ තුනක් තියෙනවා. ඒවත් සමචතුරාශ්‍ර තමයි. එතකොට මේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන්. එක මුහුණතක වර්ගඵලය නැත්නම් එක් සමචතුරාශ්‍රයක වර්ගඵලය එනවා. ඔයාලට පුළුවන් මේ ගණකය අඳින්න පුළුවන් තමන්ගේ පොතේ. සමහර ළමයින්ට අපි දාන්නවා මේක අඳින්න අපහසුයි. පුරුවෙන්ට පුතේ සමචතුරාශ්‍රයක් ඇල්ලලා දාලා මේ විදිහට මේ සමාන්තර එක තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේක අඳින්න හුරු වෙන්න පුළුවන් ගෙදරදී මේ දවස්වල නේද? මේකත් ලොකු ක්‍රියාකාරකමක් ඇත්තට මේ වගේ ඝන වස්තුවක් ලස්සනට ඇඳ ගන්න එක. දැන් විභාගයේදී ගොඩක් වෙලාවට අපිට කාලය මදි වීම නිසා අපි සමහර රූලක්වත් පාවිච්චි කරන්නේ නැතුව මේක වේගෙන් ඇඳ ගන්න උත්සාහ කරනවා. ඉතින් දැන් මේ දවස්වල හොඳයි මේ වගේ ඝන වස්තුවක් ඇඳලා පුරුදු වෙන එක. එතකොට ඔයාලට පුළුවන් විභාගෙදී කියලා කාලය ඉතුරු කරන්න පුළුවන්.
ඇයි රූලක් පාවිච්චි කරලා අන්තිමට වඩා ඉක්මනින් මේක ඇඳ ගන්න පුළුවන් එතකොට. නේද? හරි. එහෙනම් අපි බලමු මේ ගණකයේ පෘෂ්ඨ වර්ග ඵලය හොයන විදිය. ගණකයේ පෘෂ්ඨ වර්ග ඵලය හොයනකොට මේ එක මුහුණතක වර්ග ඵලය හොයාගන්න. එක මුහුණතක් සමචතුරස්‍රයක්. කොහොමද වර්ග ඵලය හොයන්නේ? අපි දන්නවා සමචතුරස්‍රයක වර්ග ඵලය හොයන්නේ දිග පළලින් ගුණ කරලා. දිග සෙන්ටිමීටර 8යි, පළල සෙන්ටිමීටර 8යි. නේද? ඒතර 8ෙන් ගුණ කරොත් දිග පළලින් ගුණ කරොත් එනවා වර්ග සෙන්ටිමීටර 64ක්. ඔන්න එක මුහුණතක වර්ග ඵලය. ඒ වගේ මුහුණත් මේ ඝන වස්තුවේ තියෙනවා 6ක් තියෙනවා. එහෙනම් එක මුහුණතක වර්ගඵලය 64යි නම් මුහුණත් 6ක වර්ගඵලය හොයන්න 64 6ෙන් ගුණ කරන්න පුළුවන් 384යි වර්ග සෙන්ටිමීටර. නැත්නම් පුළුවන් 64 ඒවා 6ක් එකතු කරන්නත් පුළුවන්. නේද? එයි එක මුහුණතක් 64යි ඒ වගේම 6යි. 64 ඒවා 6ක් එකතු කරන්නත් පුළුවන් 64 6ෙන් ගුණ කරන්නත් 384යි වර්ග සෙන්ටිමීටර. හොඳයි. අපි ඊළඟට මේ ගණකය ගැනයි කතා කරේ. අපි ඊළඟට යනවා ඊළඟ ඝන වස්තුව. මොකක්ද ඊළඟ ඝන වස්තුව? ඔයාලට පේනවා ඊළඟ ඝන වස්තුව තමයි ඝනකාභය. ප්‍රායෝගිකව බලන්න ඝනකාභ ඔබේ පරිසරයේදී ඔබ දැකලා ගන්නවා හොඳටම ගඩොල් කැටය නේද? ඒ වගේ ඝන වස්තු තියෙනවා ගඩොල් කැටය ගන්න පුළුවන්. ඊළඟට ගිනි පෙට්ටිය ගන්න පුළුවන්. මේ වගේ ප්‍රායෝගිකව බලන්න මේ ඝනකාභයේ පිළිබඳව ඝනකාභයේ පෘෂ්ඨ පිළිබඳව බලන්නකො. ඈ ඉතින් මේ පෘෂ්ඨ ගත්තාම දැන් මේ මෙතන පෙන්නනවා අපි මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට පෘෂ්ඨ තුනක් පෙන්නලා තියෙනවා. මොකද්ද? ඒ පෘෂ්ඨය බලන්න ඒ පෘෂ්ඨයේ ඍජු කෝණාශ්‍රයක්. අපි ඉස්සෙල්ලා ඍජු කෝණාශ්‍රය ගැන කතා කරා. බලන්න මේ ඝනකාභි මේ ඍජු කෝණාශ්‍රයක් නේද? මේ තියෙන ඔන්න ඔය වගේ හැඩයට ඇඳලා තියෙන්නේ මේ රූපය. ඔබලත් බලන්න පුළුවන් ද කියලා මේ වගේ ඝන වස්තුවක් ඇඳගන්න උත්සාහ කරන්න. මේ දවස්වල හොඳයිනේ. ඇඳලා පුරුදු වෙන එක. හරි. ඒතර බලන්න මේ ඝනකාභයේ මෙන්න මේ A කියන පෘෂ්ඨයට හා සමාන. මෙන්න A කියන පෘෂ්ඨය ඊට හා සමාන තව පෘෂ්ඨයක් එහා පැත්තේ තියෙනවා. එතකොට B කියන පෘෂ්ඨයක් ඍජු කෝණාශ්‍රයක්. ඒ සමාන පෘෂ්ඨයක් මේ පැත්තේ තියෙනවා. මේ පෘෂ්ඨයට සමාන පෘෂ්ඨයක් මේ පැත්තේ තියෙනවා. ඒ වගේම තමයි මේ C පෘෂ්ඨය. මේ පෘෂ්ඨයට සමාන පෘෂ්ඨයක් මේ යටින් තියෙනවා. එහෙමනම් අපිට පේනවා අපිට මේ පේන පෘෂ්ඨ තුන වගේම පෘෂ්ඨ තුනක් නොපෙනී තියෙනවා. එහෙනම් අපිට මේකේ වර්ගඵලය හොයනකොට A පෘෂ්ඨයේ වර්ගඵලය හොයලා ඒ වගේම දෙකක් ගන්න. B පෘෂ්ඨයේ වර්ගඵලය හොයලා ඒ වගේම දෙකක් ගන්න. C පෘෂ්ඨයේ වර්ගඵලය හොයලා ඒ වගේම දෙකක් ගන්න. එහෙමනම් බලන්න A මුහුණතේ වර්ගඵලය. ත්‍රිකෝණාශ්‍රයක් නේ. දිග සහ පළල ගුණ කරනවා. දිග 5යි පළල 4යි. 5 4ෙන් ගුණ වුණොත් වෙනවා 20ක් වර්ග සෙන්ටිමීටර. එහෙනම් A පෘෂ්ඨයේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 20යි. ඒ වගේම තමයි B පෘෂ්ඨය ත්‍රිකෝණාශ්‍රයක්. ත්‍රිකෝණාශ්‍රයක් අපිට මෙතන පේනවා සමාන්තරාශ්‍රයක් වගේ. ඒනොට ඔයාලා දන්නවා මේ සමාන්තරාශ්‍රයක් නෙවෙයි. අපේ රූප සහනේ එහෙම පෙවුනට මේ තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. ඒතර මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න පුළුවන්. දිග 9යි මේ උසමයි මෙතන B මුහුණත දිග 9යි පළල 36යි C මුහුණත දිග 9යි පළල 5යි 9 5 45යි C මුහුණත පැහැදිලි නේද ඔයාලට? මේ දිග 9යි නම් මේ දිගත් 9. මේ දිග 5යි නම් මේ දිගත් 5යි. 9 5ෙන් ගුණ කරොත් 45යි වර්ග සෙන්ටිමීටර. එමනම් අපිට පුළුවන් ඊළඟට මේ වෙනස් පෘෂ්ඨ තුනේ වර්ගඵලය හොයාගත්තාම ඊළඟ අවස්ථාව තමයි ඝනකාභයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන්. කොහොමද? මෙන්න මේ A පෘෂ්ඨයේ 5 වරක් 4 20යි 20 ඒවා දෙකක් තියෙනවා. මේ දිග 9යි මේ දිග 4යි 9 වරක් 4 36යි 36 ඒවා දෙකක් තියෙනවා. C මූලත දිග 9යි පළල 5යි 9 වරක් 5 45යි 45 ඒවා දෙකක් තියෙනවා. එහෙනම් මෙන්න පිළිතුර 20 ඒවා දෙකයි 36 ඒවා දෙකයි 45 ඒවා දෙකයි 20 ඒවා දෙකක් 40යි 36 ඒවා දෙකක් 72යි 45 ඒවා දෙකක් 45 දෙකෙන් ගුණ කරපුවාම 90යි. මෙන්න උත්තරේ දෙස්. එහෙමනම් පුතේ අපිට පුළුවන්
මෙන්න මේ ඝනකාභී පෘෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන්. මේ පෘෂ්ඨය 20යි. මේ පෘෂ්ඨය 9 4 ගුණම් 36යි. මේ පෘෂ්ඨය 9 5 ගුණම් 45යි. එහෙමනම් අපිට පුළුවන් මේ ඝනකාභී මුළු පෘෂ්ඨ වර්ගඵලය 20 ඒවා දෙකක්, 36 ඒවා දෙකක්, 45 ඒවා දෙකක්, 40යි, 72යි, 90යි මුළු වර්ගඵලය එනවා වර්ග සෙන්ටිමීටර් 202ක්. මම හිතන්නේ පැහැදිලි. මේ හැම පෘෂ්ඨයක්ම අපි දෙකෙන් ගුණ කරේ හැම පෘෂ්ඨයකම තිබුණා නේද? මෙන්න මේ පෘෂ්ඨය වගේ ඒවා දෙකක් තිබුණා. ඒක නිසා තමයි මේ 20 දෙකෙන් ගුණ කරේ. මේ පෘෂ්ඨය වගේ ඒවා දෙකක් තිබුණා. ඒක නිසා තමයි අපි 36 දෙකෙන් ගුණ කරේ. මේ පෘෂ්ඨයේ වර්ගඵලය 45ක්. ඒක දෙකෙන් ගුණ කරේ. ඇයි? ඒ වගේ පෘෂ්ඨ දෙකක් තියෙන නිසා අපිට මේක කරන්න පුළුවන් ඕන නම් 20 ඒවා දෙකක් එකතු කරන්න පුළුවන්, 36 ඒවා දෙකක් එකතු කරන්න පුළුවන්, 45 ඒවා දෙකක් එකතු කරන්න පුළුවන්. එහෙම කරත් මේ වර්ගඵලය ගන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර් 202ක්. එහෙනම් අපි දැන් ධනකයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඉගෙන ගත්තා. ඝනකාභී පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඉගෙන ගත්තා. එහෙනම් ඊළඟ ඝන වස්තුව මොකද්ද? ඔබ දන්නවා ඊළඟ ඝන වස්තුව තමයි අපි 10 පන්තිදී ඉගෙන ගත්තා සිලින්ඩරය. ඔබට සිලින්ඩරය කියන ඝන වස්තුව ගෙදරදී ගොඩක් දකින ඝන වස්තුවක්. ඔබ විලන්සලට යනකොට, ගෙදර ඉන්නකොට, පරිසරයේ බලන්න ඔබ දකින ගස් සිලින්ඩර හැඩේ 17 එක නේද? වගේ ගොඩාක් තියෙනවා මේ සිලින්ඩර හැඩයට, සිලින්ඩරයට උදාහරණ. එනවා සිලින්ඩරයක තියෙන පෘෂ්ඨ හඳුනා ගන්න ඕනේ ඉස්සෙල්ලාම සිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය ගැන දැනගන්න කලින්. බලන්න සිලින්ඩරයක තියෙන පෘෂ්ඨ. දැන් මේ සිලින්ඩරයක තියෙනවා මේ වගේ හැඩයක් නෙමෙයි බලන්න. මේ සිලින්ඩරයක තියෙනවා පෘෂ්ඨ තුනක් තියෙනවා. එකක් තමයි මේ වක්‍ර පෘෂ්ඨය. මේ කියන වක්‍ර පෘෂ්ඨයක් මේක. ඊළඟට තියෙනවා මේ තල පෘෂ්ඨ දෙකක් තියෙනවා. මෙතන එකක්, ඒ වගේම මේ පැත්තෙත් එකක් තියෙනවා ඊට සමාන එකක්. එහෙමනම් සිලින්ඩරයක තියෙනවා වක්‍ර පෘෂ්ඨයක් සහ තල පෘෂ්ඨ දෙකක්. ඒ තල පෘෂ්ඨ වෘත්තාකාරයි. නේද? එහෙමනම් අපිට පුළුවන් මෙන්න සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරනකොට මේ තියෙන වෘත්තයක්, මේ පතුල වෘත්තයක්, ඊළඟට තියෙනවා මෙන්න සිලින්ඩරේ බලන්න අපිට සිලින්ඩරයක් හදාගන්න පුළුවන් මෙන්න මේ කඩදාසියක් මේ විදිහට නැමීම තුලින් සිලින්ඩරයක් හදාගන්න පුළුවන්. මෙන්න සිලින්ඩරයක් හදාගන්න පුළුවන්. මෙන්න මේ සිලින්ඩරේ පෘෂ්ඨ තිබුණානේ තුනක් එහෙනම්. පියනක්, පතුලක්, වක්‍ර පෘෂ්ඨයක්. අපි දන්නවනේ ඉතින් පියන වෘත්තයක වර්ගඵලය අරය r නම් මොකක්ද සූත්‍රය? πr වර්ගය නේද? වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය πr වර්ගය. ඒ වගේම තමයි මෙයා. අරයමයි. මේ වෘත්තයමනේ මේ පැත්තේ තියෙන්නේ. එහෙමනම් ඉතින් එයාගෙත් අරය r නම් πr වර්ගය. ඒ වගේම තමයි මේ ඍජු කෝණාශ්‍රය. හොඳයි. බලන්න අරය r කියලා ගත්තොත් අපි අරය r කියලා ගත්තොත් නේද? අරය r කියලා ගත්තොත් අපිට පුළුවන් මේ වෘත්තයක වටේ දිග මම මුලින් මතක් කරා මතකද? වෘත්තයක වටේ දිග නැත්නම් පරිමිතිය හොයන සූත්‍රය මොකද්ද? 2πr නේද? එහෙනම් අරය r වන වෘත්තයක වටේ දිග හොයන සූත්‍රය මෙන්න මේ වටේ දිග හොයන සූත්‍රය මොකද්ද? අරය r නම් වටේ දිග හොයන සූත්‍රය 2πr. එමනම් මෙන්න මෙහෙම තියෙන සිලින්ඩරය මේ විදිහට හදාගත්තු සිලින්ඩරය අපිට පුළුවන් අරය r නම් වටේ දිග 2πr අපි උස්ස සඳහා සංකේතයක් ගමු h කියලා. ඒතර මෙන්න මේක මෙතනින් මෙහෙම මං කපලා දිගෑරියොත් එතකොට මේ වක්‍රයේ 2πr මේ උසනේ h. ඒතර මේ 2πr නොවෙනස්ව මෙන්න මෙහෙම දිගෑරෙනවා. දිගෑරෙනකොට මෙන්න මේ දිග නේද 2πr කියන්නේ. මේ උස නේද h කියන්නේ. එතකොට දිග 2πr පළල h වෙනවා. මොකද මේ සිලින්ඩරයේ උස h නිසා 2πr h වලින් ගුණ කරොත් මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. නැත්නම් අපිට කියන්න පුළුවන් මේ සිලින්ඩරේ නම් වක්‍ර පෘෂ්ඨය. මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය එනවා
2πrh වලින් ගුණ කරොත් 2πrh. බලන්න එහෙනම් වෘත්තයක වර්ගඵලය πr වර්ග. මේ වෘත්තයේ πr වර්ග. මෙහා 2πrh. එහෙනම් πr වර්ගයේ 2πrh. πr වර්ගයම දෙකක් තියෙනවා. නේද? ඊළඟ 2πrh තියෙනවා. එහෙමනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා πr වර්ගයව දෙකකුත්. ඒ කියන්නේ වෘත්තයක πr වර්ගය නිසා πr වර්ගයව දෙකයි. එතකොට අපි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2πrh. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා 2πr වර්ගය එකතු කිරීම 2πrh. ඉතින් ඔයාලට මෙතන විශේෂයෙන් මතක තියාගන්න අලුත් කාරණයක් වශයෙන් එනවා නම් එන්නේ මේ 2πrh. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය නේද? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මෙන්න මේ වර්ගඵලය 2πrh බව මතක තියාගන්න. එහෙනම් ඔන්න වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2πrh. වෘත්තයක වර්ගඵලය πr වර්ගය. වෘත්ත දෙකක් නිසා තමයි πr වර්ගය දෙකක් ගත්තේ. එහෙනම් සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට පෘෂ්ඨ 3යි, තල පෘෂ්ඨ 2යි, පතුල සහ පියන සහ වක්‍ර පෘෂ්ඨයයි. හරි. එහෙනම් මම හිතන්නේ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය පැහැදිලි. අපි යමු ඉස්සරහට සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිහ උදාහරණයක් මේ තියෙන්නේ. බලන්න මේ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට ඔයාලා මම හිතන්නේ දැන් මේ රූපය අඳ ගන්නවා ඇති සිලින්ඩරය අඳ ගන්න පුතේ අඳගෙන බලන්න මේ සිලින්ඩරේ දීලා තියෙන මිලුම් දිහා බලන්න. හොඳයි සිලින්ඩරය අඳ ගන්න මේ අතර වාරේ බලන්න මේ සිලින්ඩරේ දීලා තියෙන මිලුම් මොනවද අපිට සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය සොයා ගැනීම සඳහා අවශ්‍ය මිලුම්? ප්‍රධාන වශයෙන්ම මිලුම් දෙකක් ඕනේ. මොනවද මේ මිලුම් දෙක? එකක් තමයි පතුලේ අරය. පතුලේ අරය අපට ඕනේ. ඊළඟට ඕනේ උස ඕනේ. උස දැන් මෙතන සටහන් නොවුණත් උස තියෙන්නේ පුතේ මේ උස දාගන්න සෙන්ටිමීටර 12යි කියලා. මේ සිලින්ඩරේ උස සෙන්ටිමීටර 12යි. උස සෙන්ටිමීටර කීයද 12යි. හරි? එතකොට ඔන්න මිලුම් දාගෙන ඇති වාන් හිතන්නේ. එහෙනම් පතුලේ අරය සෙන්ටිමීටර 7යි. සිලින්ඩරේ උස සෙන්ටිමීටර 12යි. අපි හොයමු මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය. හරි. පතුලේ වර්ගඵලය. නැත්නම් පතුල තල පෘෂ්ඨයක්නේ. මේ තල පෘෂ්ඨයක වර්ගඵලය හොයන්න පුළුවන් πr වර්ගය. එතකොට මේ වෘත්තයේ වර්ගඵලය හොයනකොට π ට 722 ආදේශ කරනවා. ඊළඟට 722 ගුණ කරනවා 7න් r වර්ගය නිසා 7 ගුණ කිරීම 7 එන්න ඕනේ. මේ මුද්‍රණ දෝෂයක් නිසා තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. නමුත් ඔයාලා ආදේශ කරනකොට 7න් 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 මොකද්ද? පුතේ ලියාගත්තේ π වෙනුවට 7න් 22 අරේ වෙනුවට 7 r වර්ගයනේ. ඒක නිසා තව r එකක් තියෙනවා සෙන්ටිමීටර 7යි. සුදු කරන්න ඔයාලා දන්නවා. 7ට 7 ඒවා එකයි. එක 7 ඒවා දෙකක් තියෙන එකකින් එකක් කැපුවොත් නේද? තවත් 7ක් ඉතුරු වෙලා 7 22කින් ගුණ කරොත් එනවා වර්ග සෙන්ටිමීටර 154ක්. පැහැදිලි නේද ඔයාලට? වර්ග සෙන්ටිමීටර 154යි පතුලේ වර්ගඵලය. ඒ වගේම පියනේ වර්ගඵලයත් එහෙමනම් 154යි අලුතෙන් හොයන්න අවශ්‍ය නැහැ. වෘත්ත දෙක වර්ගඵලයෙන් සමාන නිසා එක වෘත්තයක වර්ගඵලය 154ක් නම් මේ වෘත්තයේ වර්ගඵලය 154ම තමයි. ඊළඟට අපිට අලුත් කාරණේ තමයි වක්‍ර පෘෂ්ඨය. මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයනකොට මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයනකොට අපි දැනගත්ත සූත්‍රය 2πrh කියලා. හොඳයි ආදේශ කරමු 2යි ගුණ කිරීම 5 වෙනුවට 7න් 22යි ගුණ කිරීම r වෙනුවට r කියන්නේ අරේනේ අරය 7යි ගුණ කිරීම ඔන්න h වෙනුවට මෙතන ඔන්න ඔයාලා දාගත්ත නේද සෙන්ටිමීටර 12යි කියලා. අන්න සෙන්ටිමීටර 12 තමයි මේ h වෙනුවට එන්නේ. h වෙනුවට එන්නේ සෙන්ටිමීටර 12යි කියන්නේ උස. ඔන්න ඒකකේ දාලා දින අවසානයේ වර්ග සෙන්ටිමීටර. හොඳයි මෙතනත් සුළු කර ගන්නවා. සුළු කරගත්තාම 7ට 7 හැදලා යනවා. 2 22කින් ගුණ කරා කීයද ආවේ? 44 නේද? පුතේ 2 22කින් ගුණ කරා 44 ආවා. 44 12කින් ගුණ කරගන්න. 44 12කින් ගුණ කරගන්න. තමන් එකපාර දුරුස් කරච්චක් කරේ බැරි නම් මේ හරියෙන් ලියන්න පුළුවන් මේ හදන විදිය. නේද? හදන විදියේ ගාන ළඟින්ම ලියන්න. වෙන කොහෙවත් ලියන්න එපා. අල්ලි ලියන්නත් එපා. ඩෙස් එකේ ලියන්නත් එපා. ගෙදර මේසුවට ලියන්නත් එපා. නේද? වෙන කඩදාසි එක ලියන්නත් එපා. මෙතනම ලියාගන්න ඒක ඉස්සරහ. ගුණ කරන විදිය. හොඳයි. ඒකට 528 ආවද බලන්න. එහෙනම් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 528යි. දැන් අපිට පුළුවන්
මේ සිලින්ඩරේ පතුලකුත් තියෙනවා නම් පියලකුත් තියෙනවා නම් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන්. පතුලේ වර්ගඵලය 154 නම් ඒ වගේ පෘෂ්ඨ දෙකක් 154 ඒවා දෙකයි. නැත්තම් පුළුවන් 154 එකතු කිරීම 154 නියන්නත් පුළුවන්. නේද? කමන්නේ එහෙම ලිව්වා. 154 ඒවා දෙකයි. ඒ වගේම වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 528යි. ඔය පෘෂ්ඨ තුනම සුළු කරගත්තාම මෙන්න 154 ඒවා දෙකක් 308යි සහ 528යි. එකතු වෙනවා 836ක් වර්ග සෙන්ටිමීටර. මරන් සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරනකොට බලන්න මේ උදාහරණයෙන් ඔයාලට විශාල ගණන් තෝගයක් හදා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේකේ මිනුම් වෙනස් කර කර වර්ගඵල හොයන්න තව. අරේ සෙන්ටිමීටර 14ක් දානවා, උස සෙන්ටිමීටර 10ක් දානවා, 15ක් දානවා. මිනුම් වෙනස් කර කර Tamandම පුළුවන් ගණන් නිර්මාණය කරගෙන වර්ගඵලය හොයන්න පුළුවන්. එහෙමනම් සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න දැනගන්න ඕනේ සූත්‍ර ප්‍රධාන දෙකක්. වෘත්තයක වර්ගඵලය πr වර්ගයයි, වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2πrh. ඔබ දැනගත්තා නම් පුළුවන් සිලින්ඩරයක වර්ගඵලය හොයන්න. සමහර විට ඔබේ විභාග ගැටලුවේ සිලින්ඩරය පෘෂ්ඨ දෙකක් වෙන්න පුළුවන්. ඇයි? පියන රහිත කිව්වොත් පියන රහිත. පියනක් නැහැ. පියනක් නැහැ කිව්වොත් පතුලේ වර්ගඵලයයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය විතරයි ගන්න. පියනක් නැහැ කිව්වොත්. හරි. එහෙමනම් අපි ඊළඟට යනවා. ඊළඟ ඝන වස්තුව මොකද්ද? ඊළඟට ඝන වස්තුව අපිට තියෙන්නේ ප්‍රිස්මය. අද ඝන වස්තුව ප්‍රිස්මය. නේද? එතකොට ඔයාලා දන්නවා ප්‍රිස්මයක් අපිට හදා ගන්නත් පුළුවන්. කොහොමද ප්‍රිස්මයක් හදන්නේ? අපිට පුළුවන් මේ බලන්න මෙන්න මේ වගේ දින කඩදාසියක් නැමීමෙන් පුළුවන් ප්‍රිස්මයක් හදා ගන්න. මේ බලන්න මම එහෙමත් හදලා පෙන්නන්නම් ඔයාලට. මේ බලන්න. නමනවා නේද? නමනවා. අපිට පුළුවන් මේ කඩදාසිය මේ විදිහට නමලා මේ ප්‍රිස්මයක් හදා ගන්න පුළුවන්. නේද? මේ ඔක්කොම මේ පරිසරයෙන් අපිට හදා ගන්න පුළුවන් දේවල් මේවා. ප්‍රිස්මයක් හදා ගන්න පුළුවන්. මම පෙන්නන්නම් මේ හදපු ප්‍රිස්මයක්. මේ හදපු ප්‍රිස්මයකුත් පෙන්නන්නම්. මේ බලන්න. එතකොට මෙහෙම ප්‍රිස්මයක් හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ ප්‍රිස්මයේ පෘෂ්ඨ කීයක් තියෙනවාද? පෘෂ්ඨ තියෙනවා එකයි. අපි ගණන් කරමු බලන්න. එකයි. හරිද? ත්‍රිකෝණ පෘෂ්ඨ දෙකයි. ඒ වගේම තියෙනවා මේ ත්‍රිකෝණාස්ත්‍රාකාර පෘෂ්ඨ තියෙනවා තුනක් තියෙනවා. 1 2 3. එවනම් පෘෂ්ඨ තියෙනවා සියල්ලම කීයක්ද? වර්ගඵලයෙන් සමාන වූ ත්‍රිකෝණ දෙකකුත් ත්‍රිකෝණාස්ත්‍ර තුනකුත් තියෙනවා. මේ බලන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දෙක සමානයි. ඒ වගේම මේ වෙනස් වෙන්න පුළුවන් මේවා නම් ත්‍රිකෝණාස්ත්‍ර තුන නේද? හරි. අපි බලමු පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න විදිය. දැන් බලන්න මෙතන තියෙන්නේ මේ ප්‍රශ්නයේ තියෙන විශේෂත්වය තමයි මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. මොන ත්‍රිකෝණයක්ද? ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එහෙනම් හරස් කරට ඕනම ත්‍රිකෝණයක් තියෙන්න පුළුවන්. එක්කෝ ත්‍රිකෝණී ත්‍රිකෝණයක්, සුළු කෝණී ත්‍රිකෝණයක්, ඕන මහා කෝණී ඕන එකක් තියෙන්න පුළුවන් හරස් කරට. අපි කොහොම හරි මෙන්න මේ ප්‍රිස්මය කියන්නේ හරස්කට ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වූ ප්‍රිස්මය. මේ ප්‍රිස්මයේ වර්ගඵලය හොයන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න බලමු. හොඳයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදිය ඔබ දන්නවා. කොහොමද ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ? භාගයයි පිටින් කියවන්න ඔයාලා පිටින් කියවන්න ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද පුතේ? භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. අයි කියන්න භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බක උස. එහෙනම් භාගයයි ආධාරකයේ දිග සෙන්ටිමීටර් 3ක් වශයෙන් සැලකමු. ලම්බක උස ගන්නෙ කොහොමද මතකද? ආධාරකයට ඉදිරියෙන් ඉන්න ශීර්ෂයේ සිටයි මේ උස ගන්නෙ. ඒතර භාගයයි ආධාරකයේ 3යි ලම්බක උස 4යි. සුළු කරපුවාම අපිට එනවා 2ට 2 ඒවා 1යි 4ට 2යි දෙවරක් 3 6යි. නැත්තම් පුළුවන් 4 3 ගුණ කරා 12යි. 12 වරක් 1 12 12 දෙකෙන් බෙදුනොත් වර්ග සෙන්ටිමීටර 6යි. वर्ग सेंटीमीटर 6ක් එනවා ත්‍රිකෝණේ වර්ග. ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ අර අපි කතා කරපු මෙන්න මේ ත්‍රිකෝණ වල වර්ගඵලය අහන්නේ ඈ
ත්‍රිකෝණයක වර්ගඵලය 6යි. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මෙයාගෙත් 6යි මෙයාගෙත් 6යි. ඒක හරි. ඊළඟට අපි යන්න ඕනේ මෙන්න මේ වගේ පෘෂ්ඨයකට යනවා. මේක මොකද්ද මේ පෘෂ්ඨය? ඍජු කෝණාශ්‍රය. මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයනකොට මේකේ වර්ගඵලය එනවා දිග 10යි පළල 5යි. ඒක මොකද? AB බලන්න මොන පෘෂ්ඨයේද අරන් තියෙන්නේ? A D F මෙතන C අකුර එන්න ඕනේ. මොන වලත් අකුරු දාලා. උතේ දැන් මෙහෙම දෙයක් වෙනවා. දැන් මේ පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට අපිට පැටලෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ පෘෂ්ඨයේ සඳහා ශීර්ෂ අකුරු දාගන්න. A B C D E F මේකත් ඉතා පහසු ක්‍රමයක්. අපි නැත්තම් වරද්ද ගන්නවා. අපිට මතක නැහැ කොයි පෘෂ්ඨයේ වර්ගඵලය හෙව්වද කියලා මතක නැහැ. ඒක නිසා අපිට පුළුවන් ශීර්ෂ වලට අකුරු දාගන්න පුතේ ඔයාලත් මේ ප්‍රශ්නයක් ආවොත් A B C D E F ඔය වගේ අකුරු දාගන්නවා. ඔයාලා කැමති අකුරු දාගන්න ඉංග්‍රීසි අකුරු, කැපිටල් අකුරු. හරි. එතකොට ABC ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වා. මෙන්න මේ ත්‍රිකෝණය නේද? ආධාරකයේ 3යි, ලම්බකෝණ 4යි. මේ ත්‍රිකෝණය තමයි මේ ඇතුළේ තියෙන්නේ. එතකොට භාගයයි ආධාරකයේ 3යි, ලම්බකෝණ 4යි සුළු කරපුවම 6 ආවා. ඊළඟ මේ ADFC මෙතන C අකුරු තියෙනවා. ADFC රූපේ තමයි මේ ඇදලා තියෙන්නේ. මෙන්න ඍජු කෝණාශ්‍රය. මෙන්න ඍජු කෝණාශ්‍රය. පැහැදිලි නේද? මෙන්න ඍජු කෝණාශ්‍රය. මේකේ වර්ගඵලය හොයන්නේ දිග 10 බව මෙන්න සටහන් කරලා තියෙනවා. පළල 5 බව මෙන්න සටහන් කරලා තියෙනවා. 10 5න් ගුණුනොත් 10 වරක් 5 50යි වර්ග සෙන්ටිමීටර. මෙන්න මෙතනටත් එන්න ඕනේ දෙවෙනි බලය. මෙතනටත් එන්න ඕනේ දෙවෙනි බලය. නැත්තම් වර්ධිනෝනේ ඒකකේ. 10 ගුණ කිරීම 5යි වර්ග සෙන්ටිමීටර 50යි. හරි. ඊළඟට අපි යනවා ඊළඟ මේ ප්‍රිස්මයේ තිබුණු තවත් වෙනස් ඍජු කෝණාශ්‍ර මුහුණක් හොයාගෙන මේක හරිද? අපි යනවා තවත් මුහුණක් තව දෙකක් තියෙනවානේ. මෙයාක් තියෙනවා, මෙයාක් තියෙනවානේ, තුනක් තියෙනවා ඔක්කොම නේ. හරි. අපි යනවා EFCB කියන EFCB මෙන්න ඇදලා තියෙනවා මේක. මෙන්න ඇදලා තියෙනවා. ඒකෙත් ඒතර දිග පුතේ 10යි. මෙන්න දිග 10යි. පළල 3යි. මෙන්න පළල 3. එහෙමනම් ඒකෙත් වර්ගඵලය ගන්න පුළුවන්. දිග 10යි, පළල 3යි. 10 3ෙන් ගුණ කරොත් වර්ග සෙන්ටිමීටර 30යි. ඊළඟට අපිට යන්න පුළුවන් තවත් මුහුණක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මෙතන සටහන් වෙලා නැති නිසා ඇඳගන්න පුතේ ඍජු කෝණාශ්‍රයක් මේ ආකාරයේ ඍජු කෝණාශ්‍රයක් ඇඳගන්න. ඇඳගෙන ඒකෙත් අකුරු මේ විදිහට දාගන්න පුළුවන්. මම කියන්න අකුරු. ඇඳගන්න ඍජු කෝණාශ්‍රය. හරි. මොනවද අකුරු? A D E B මෙන්න මේ ඍජු කෝණාශ්‍රය තමයි අපි ඇඳලා නැත්තේ. හොඳයි. ඔයාලට පුළුවන් එක ඇඳගන්න. මොකද ඔයාලත් අඳින්න පුරුදු වෙන්න ඕනේ. මම මේ කියන දොරටු තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕනේ. එතකොට A D E B දාගත්ත නේද අකුරු? හරි. උගේ දාන්න දිග සෙන්ටිමීටර 10ක් බව, දිග 10ක් බව, පළල 4ක් බව නේද දාන්න තියෙන්නේ? ඔව්. පළල 4ක් බව දාන්න. දිග 10යි, පළල 4යි. එතකොට 10 ගුණ කරනවා 4ෙන් ඊයද 40යි වර්ග සෙන්ටිමීටර. එහෙමනම් මේ ඉතුරු කොටස හදාගෙන යමු පුතේ. එහෙනම් ලියන්න ප්‍රිස්මයේ පෘෂ්ඨ වර්ගඵලය ප්‍රිස්මයේ පෘෂ්ඨ වර්ගඵලය ප්‍රිස්මයේ පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවා කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵලය 6යි. එහෙනම් ත්‍රිකෝණ දෙකක් නිසා 6 ගුණ කිරීම 2. නේද? ප්‍රිස්මයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන්. ත්‍රිකෝණයක වර්ගඵලය 6යි. එහෙනම් 6 ගුණ කරනවා 2කින්. ඇයි? ත්‍රිකෝණ දෙකක් නිසා. 6 ගුණ කිරීම 2 එකතු කිරීම මෙන්න මේ පෘෂ්ඨයේ එනවා ඊළඟට 50යි කියලා. මේ පෘෂ්ඨයේ 50යි එකතු කිරීම ඊළඟට මේ පෘෂ්ඨයේ 30යි ඊළඟට 40යි නේද? දිග 10යි පළල 4යි 40යි. එහෙනම් ඔයාලට දැන් ඇවිල්ලා තියෙන පියවර මෙහෙම. ප්‍රිස්මයේ පෘෂ්ඨ වර්ගඵලය සමාන ලකුණු දැම්මා. ආවා ඉස්සෙල්ලාම 6 6 2 6 ගුණ කිරීම 2 එකතු කිරීම 50 එකතු කිරීම 30 එකතු කිරීම 40 උත්තරේ එනවා කීයද ආවේ 132ක් වර්ග සෙන්ටිමීටර නේද 132ක් වර්ග සෙන්ටිමීටර හොඳයි අපි මේ වෙනකොට හොඳයි පුතේ දැන් අපේ
අතුර ගණිතයේ පාඩම අද දවසේ අපි කතා කරා මොනවද කතා කරේ? තල රූප වල පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරා. මොනවද තල රූප? සමචතුරාස්ත්‍රය, විජිකෝණාස්ත්‍රය, ත්‍රිකෝණය, වෘත්තය. අපි තල රූප වල පෘෂ්ඨ වර්ගඵලය අවසන් කරගත්තා. ඊට පස්සේ ඝන වස්තු වලට ගියා. ඝන වස්තු හතරක් ගැන කතා කරා. මොනවද ඝන වස්තු හතර? ඝනකය, ඝනකාභය, ත්‍රිකෝණ ප්‍රිස්මය සහ සිලින්ඩරය. අපි සිලින්ඩරය කලින් කතා කරා, පස්සේ ත්‍රිකෝණ ප්‍රිස්මය කතා කරා. මෙන්න මේ ඝන වස්තු හතර කතා කරා. තවත් ඝන වස්තු තුනයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරන්න. එතකොට අපි මේ ඝන වස්තු තුන පිළිබඳවත් පරිම වර්ගඵලය කතා කරා වගේම ඝන වස්තු වල පරිමාව පිළිබඳව ඊළඟ දවසක අපි කතා කරනවා. ඉදිරි දවසක ඉතින් මම හිතන්නේ දරුවනේ ඔයාලට මේ ගණිතය පාඩම අද දවසේ ඉතා පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. අපි බොහොම සරල ක්‍රියාකාරකම් වලින් තමයි ගියේ. මම හිතන්නේ මේ අද ඉගෙනගත්තු කොටස ඔයාලගේ නැවත අභ්‍යාස කරමින් හිතේ තබා ගන්න. එතකොට අපිට ඊළඟ කොටස් ටික යනකොට මම හිතන්නේ ඔයාලට මුළු විෂය කොටසක් ආවරණය වෙලා ඉතාම දක්ෂ දරුවෙක් වශයෙන් විභාගයට යන්න පුළුවන්. ඒ වගේම දක්ෂයෙක් වෙන්න උත්සාහ කරන්න ගණිතයෙන් දක්ෂ වෙනකොට මම හිතන්නේ අනිත් විෂයන්ටත් මේක පහසු වෙලා සාමාන්‍ය විභාගයේ ඉතාම හොඳින් සමත් වෙන්න ඔයාලට හැකියාව ලැබෙනවා. ඉතින් දරුවනේ මෙතනින් පසු ඔබ විනාඩි 5ක පමණ කුඩා විවේකයක් අරගෙන ඊළඟට එන්න ඉතිහාසයේ පාඩම සඳහා මෙම ලින්ක් එකෙන්ම ඔබ සම්බන්ධ වෙන්න. ඉතිහාසයේ පාඩම සඳහා ඔබගේ විසන්ධි වීම ඩිස්කනෙක්ට් නැත්නම් විසන්ධි වෙන්නේ නැතුව ඔබ විනාඩි 5ක විවේකයකින් අනුතුරුව ওই විදිහටම සම්බන්ධ වෙන්න. මෙම ලින්ක් එකෙන් මායි ඩිස්කනෙක්ට් වෙන්නේ නැතුව ඔහොමම සම්බන්ධ වෙන්න ඉතිහාසයේ පාඩමට විනාඩි 5ක විවේකයක් මෙතන අරගෙන. හොඳයි දරුවනේ ඔබට සුබ දවසක් වගේම විභාගය සඳහා මම හිතන්නේ ලොකු යම් අත්වැරක් හම්බ වුණා. ඒකත් ඊට පන්නරයක් කරගෙන විභාගය සඳහා සූදානම් වෙන්න. ස්තුතියි ආයුබෝවන්.